ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, මේ හැම දිනෙකම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේදී උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. අද ඇසර පුර පසළොස්වක පොහොය දවසේ බුදු සාසනයේ ඉතාම වැදගත්ම පොහොය දවසක් වගේම වැදගත්ම කාල පරිච්ඡේදයක ආරම්භය. වස්සාන සමයෙහි ආරම්භය. මේ අපේ මුළු සම්බුද්ධ ශාසනයේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස උතුම් ධර්මාවබෝධයට පත්තුන වැඩිපුරම ධර්මාවබෝධය සිද්ධ කරගත්ත වටිනාම කාල පරිච්ඡේදය වස්සාන සමය. ස්වාමීන් වහන්සේලා එක්තැනක වැඩ ඉඳීමත් ගිහි පිරිසට ස්වාමීන් වහන්සේලාගෙන් අනුත්තර ධර්ම ශ්‍රවණයට ධර්මයේ අසුරු කරන්නට ඉඩහසර ලැබීමක් කියන කාරණය පදනම් කරගෙන බොහෝ පිරිසකට හැකියාව ලැබුණා ධර්මයේ සැනසීම ලබන්නට. සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේලාට කලින් ගිහි අය මාර්ගඵල ලැබුවා. මාතික මාතාව කතාවේ දැක්වෙන්නේ මාතික මාතාව මාර්ගඵල අධිගමයන් ලබනවා. මාතික මාතාවට අනුශාසනා කළ ස්වාමීන් වහන්සේලාට කලින්. එතකොට ඒ වගේ වටිනා කාල පරිච්ඡේදයක් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම වැදගත් කාල පරිච්ඡේදයක් තමයි වස්සාන සමය කියලා කියන්නේ. ඒක නිසා ස්වාමීන් වහන්සේලා වස්සාන ශික්ෂාපදයක් හැටියට වස්සාන ශික්ෂාපදයේ සමාදන් වෙනවා. ගිහි පිරිසටත් හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්නට හොඳ දිනයක්, හොඳ අවස්ථාවක්. මේ වස්සාන කාලය තුළ, මේ වස්සාන සමය තුළ අපි ජීවිතය ධර්මානුකූලව වෙනද දෙවට වඩා වැඩි නැඹුරුවකින්, සීල ප්‍රතිපදාවකින්, ඒ වගේම භාවනා ප්‍රතිපදාවකින් අපේ ජීවිතය සරසා ගන්නවා කියන අදිෂ්ඨානයක් ඇති කරගන්නට හොඳ කාල පරිච්ඡේදයක්. එනිසා ඒ පිළිබඳව කාටත් මුලින්ම සිතක් කරනවා. පින්තුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම තාම දුර්ලභයි. මේ ලෝකේ දුර්ලභ බුදු පාදෝ ලෝකස්මින් බුද්ධෝත්පාද කාලයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. හේතුව බුදු බව ලබනවා කියන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒකට මහා අති විශාල කැපකිරීමක් කරන්නට අවශ්‍ය වෙනවා. අපි කියනවා පාරමිතා ධර්මයන් පුරනවා කියලා, පෙරුම්දම් පූර්ණේ කරනවා කියලා අපි කියනවා. ඒක සාමාන්‍ය මනසකින් පෙරුම්දම් පුරන්නට පුළුවන් කමක්, පාරමිතා පුරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සමහර වෙලාවට දවසකට දෙකකට කලින් හිතපු දේ මතක නැති අපිට එකම පරමාර්ථයක් වෙනුවෙන් බොහෝ කාලයක් කැපකිරීමක් කරන ආත්ම ගානක් කියන එක තරම් ලෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසා තමයි දැක්වෙන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් උදැල්ලක් පැසක් අරගෙන මම මේ මහ පොළොව නොපොළොවක් කරනවා කියලා පොළොව පටන්න පටන් ගත්තොත් කවදා හරි මේක කොටල ඉවර කරයි. හැබැයි මම සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා බුද්ධත්වයේ සඳහා පෙරම් කරන්නට පටන් ගත්තොත් ඒක සිද්ධ කරන එක ඒ තරම් ලෙසි නෑ කියලා. ඒ තරම් බුද්ධෝත්පාද කාලයක් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක ඉතාම දුර්ලභයි. ඒ වගේම තමයි මනුෂ්‍ය ආත්ම භාවයක් අපි අහලා තියෙනවා, කන කැස්පෑව වියසිදුරින් අහස බලනවා වගේ කියලා. එතකොට මොහොතේ ඉන්න කැස්බෑවේ ඒ කැස්බෑවත් නිකම්ම නෙමෙයි, ඇස් තියෙන කෙනෙක් නෙමෙයි, කන කැස්බෑව හරියටම අර ගැලක වියසිදුරකින් අහස බලනවා වගේ දුර්ලභයි කියලා. මොකද ඇත්තටම මනුෂ්‍යාත්ම භාවයක් ඒ තරම්ම දුර්ලභයි. සමහර විට මිනිස්සෙක් වුණ අපිට මනුෂ්‍යාත්ම භාව ප්‍රතිලාභයක් ලැබීම සඳහා කුසල් කරනවා කියන එක පහසු වෙන්න පුළුවන්. හැබැයි ත්‍රිසංගත සතෙකුට මොනතරම් කලාතුරකින්ද කුසල් සිතක් ඇති වෙන්නේ? දේශීය කුසල් සිතක් ඇති වෙන්නේ. ඇති වුණොත් ඇති වෙන්නේ කුමරණ බය, බඩගින්න, සාපිපාසාදී දුක්, ඒ වගේම තරහ, ද්වේෂය, රාග, ද්වේෂ, මොහ අකුසල ධර්ම විතරක. ඒ වගේ තැනකටපත් වුණ කෙනෙකුට තව තවත් අඳුරට යනවා මිසක ආපහු උඩට එනවා කියන එක ලේසියෙන් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ සතර අපාගත වුණත් අවශේෂ විපාක හැටියට ත්‍රිසංගතාත්ම භාවයක් ලැබෙන. ආය අකුසල් කරගෙන ආය අපාය යන ලේසි මිදීමක් වෙන්නේ. ඒ නිසා තමයි මනුෂ්‍යාත්ම භාවයක් දුර්ලභයි කියලා කියන්නේ.
අපිට බුද්ධෝත්පාද කාලයක් ලැබුණා, මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණත් නිවැරදිව සද්ධර්ම ශ්‍රවණය කරන්නට වටපිටාවක් සැලසෙන්නේ මොනතරම් සල්ප පිරිසකටද ලෝකේ. අපිට පින තිබුණා, අපිට පෙර කළ පින් ඇති බව තිබුණා. ඒ සද්ධර්ම ශ්‍රවණයට වටපිටාව ලබන්නට. ඒ වගේම ඒ බණ අහන පිරිස අතරිනුත් සදහැ උපදවන කන්‍යමා ධර්ම ශ්‍රවණය කරන්නේ, ශ්‍රද්ධා සම්පත්තිය උපදවගන්නේ ඊටම සීමා සහිත පිරිසක්. එහෙනම් ඔබට ඒ ශ්‍රද්ධා සම්පත්තියත් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් දුර්ලභ කාරණා හැටියට පෙන්වපු පැවිද්ද හැරුණකොට ඒ පිරිස අතරින් පැවිද්දට නඹුරු වෙන්නේ තවත් සුළු පිරිසක් නේ. එතකොට පැවිද්ද හැරුණකොට අනිත් දුර්ලභ කාරණාවන් හැම දෙයක්ම අද දවසේ සම්පූර්ණ වෙලා තියෙනවා. එහෙනම් අපි අප්‍රමාදී වෙන්නට ඕන බව, මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන කියන එක අපි කාටත් තේරෙනවා. පින්තුනි, අපි අප්‍රමාදී විය යුතුයි. කුමක් සඳහාද අපි අප්‍රමාදී විය යුතු වෙන්නේ? අපි අප්‍රමාදී විය යුතු වෙනවා. අපි කියන නිවන් දකින්න අපි අප්‍රමාදී වෙන්නට ඕන කියලා. කුසල ධර්මයන් කරන්නට අපි අප්‍රමාදී වෙන්නට ඕන කියලා. පින්තුනි, කුසල ධර්මයන් කිරීම කියන කාරණය අපේ ජීවිතයට ඉතාම වැදගත් වෙන දෙයක්. ඒක පින සාමාන්‍යයෙන් අපි කතා කරන පින් දහම් කරනවා කියන තැන ඉඳලා ලෝකෝත්තර කුසලයේ දක්වාම අපේ ජීවිතයට ඉතාම වැදගත් දෙයක් තමයි සිද්ධ කරන්නේ. මොකද අද අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙනවා නම්, ඒ වගේම අපිට ජීවත් වන්නට සුදුසු උපභෝග පරිභෝග වස්තු ලැබිලා තියෙනවා නම්, මේ ඔක්කොම කුසල විපාකයක් නිසා, පින් විපාකයක් නිසා ලැබුණ දේවල්. එහෙනම් ඒකම තමයි අපිට ධර්මයට යොමු වන්නට අවස්ථාව සැලසීලා තියෙන හේතු බවට පත් වෙන්නේ. ඒ නිසා පිනක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ලෝකෝත්තර දර්ශනය. බුදුරජාණන් වහන්සේ නම ලෝකෙට පහළ වෙන්නේ අපිට සිල් රකින්න කියලා දේශනා කරන්න නෙමෙයි. ඒ වගේම භාවනා කරන්න කියලා දේශනා කරන්නත් නෙමෙයි. ඊට වඩා පරමාර්ථ ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් ලෝකයේ සීල සමාදාන තිබුණා. මහාමායා දේවිය බෝසතාණන් වහන්සේ මෞකුස පිරිසිඳ ගන්න දවසේදී අටසිල් සමාදන් වෙලා හිටියේ. අපි දන්නවා අසිත කාල දේවල තාපසතුමා ධානලාභී තාපසවරයෙක්. ඒ කියන්නේ භාවනා ක්‍රම තිබුණා. භාවනා කළා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ මේ දෙක පෙන්වලා දෙන්නම නෙමෙයි. ඊට වඩා එහා ගියපු සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම පෙන්විය යුතු උතුම් දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය සාමාන්‍ය ලෝකෙට වැහිලා සාමාන්‍ය ලෝකෙට පෙනෙන්නේ නැහැ. අන්න ඒක දේශනා කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ අවශ්‍ය වෙන්නේ. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට නොපෙනෙන සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන මේ යථාර්ථවාදී දර්ශනය, යථාර්ථවාදී ධර්ම අපිට දේශනා කළා. ඒ නිසා අපිට මේ පරම දුර්ලභ ඒ ධර්ම, ඒ දර්ශනය අවබෝධ කරගන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. මොකද දුකේ නැති බවක් ගැන කතා කරනවා නම්, දුක නැති කරන ක්‍රමයක් පිළිබඳව කතා කරනවා නම්, ඒ ඇති ඒකායන ක්‍රමය මේ උතුම් සද්ධර්මයේ තුලින් ලැබෙන ක්‍රමයක් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවස්ථාවකදී මේ ලෝකයා දුකේ නැති බවට කැමති, දුකේ නැති බවට කැමති නිසාම ලෝකයා දුකේ නැති බව සඳහා උත්සාහවත් වෙන්නේ සැප වේදනාව ලබන්නට. දුක් වේදනාවට අකමැති ලෝකයා දුකේ නැති බව ගැන හිතන්නේම සැප වේදනාව නිසා දුකේ නැති බව වෙනවා කියලා. ඒ නිසා සැප වේදනාව ඇති කරගන්නට අවශ්‍ය සියලු කාරණාවන් අපි සිදු කරනවා. අපේ ජීවිතය කියලා කියන්නේ අපි දුකක් කෙනකොට දුක නැති කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයකට. අපි රසා කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, මේක දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඒ හැම දෙයකම අපේ පරමාර්ථයේ බවට පත් කරලා තියෙන්නේ දුක අයින් කරලා සැපෙන් ජීවත් වෙනවා කියන දේ කරන්නේ. සැප හොයාගෙන යන මේ ගමනේදී බුදුරජාණන් වහන්සේ දැක්කා අපි යන ක්‍රමයට සැප ලබනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඒකෙදී සැප නැහැ කියලා කිව්වේ නැහැ කොතනකදවත්.
මේ ලෝකේ රූපේ ආස්වාදේ නැත්තම් නයිදන් සත්තා සාරජ්‍යය මහලි ලිච්ඡවිත මහලි සූත්‍රයේ දේශනා කරනවා. මහලි මේ ලෝකේ ආස්වාදේ නැත්තම් සත්‍ය ඇලෙන්නේ නැහැ නේ මෙච්චර. ආස්වාදයක් තියෙනවා. හැබැයි මහලි මේ ලෝකේ ආදීනවයක් තියෙනවා. ආදීනවේ නිසා තමයි සත්‍ය රූපෙත් එක්ක ගැටෙන්නේ නැතිනම් දුකටපත් වෙන්නේ. ඒකේ නිස්සරණයක්, ඒක නැති කරන්න ක්‍රමයක් හොයන්නේ ඒක ආදීනව නිසා. ආස්වාදයේ සහ ආදීනවේ තුලනය කරලා බලනකොට අපිට පේනවා ආස්වාදයේ ඊටාම සල්පයි, ආදීනවේ විශාල දෙයක් කියන එක. ඒ කියන්නේ අපි ලොකු ගෙදරක් තියනවා නම් අපි හරි කැමතියි අපිට ලොකු දෙයක් තියෙනවා කියන්නේ. ගෙදරකින් ලැබෙන සැප, ගෙදරකින් ලැබෙන සතුට දිහා අපි පොඩ්ඩක් බැලුවොත්, ඒ ගෙදරකින් ලැබෙන සැප, ගෙදරකින් ලැබෙන සතුට අපිට ඇහැට පෙනෙන එකද සැප සතුට ගෙනත් දෙන්නේ? ඇහැට පේන එක සැප සතුට නම් අපිටම කියලා ගෙවල් හදන්න ඕනේ. හොඳට හදපු ගෙදරක් ළඟට ගිහිල්ලා හොඳට බලනවා. එතකොට අපිට සැප සතුට එනවා. ඒ ඇහැට පේන එක සතුට නෑ. එහෙමත් අපිට සතුට ඇති වෙන්නේ. එහෙනම් අපිට කයට ස්පර්ශ වෙන එකද ගෙදරකින් ලැබෙන සතුට වෙන්නේ? හිටගෙන හිටියොත් කකුල් දෙක විතරයි. ඒකත් නෙමෙයි ගෙදරකින් ලැබෙන සැප සතුට. එකපාරම ගෙදරම ස්පර්ශ වුණොත් ඒක හදාගෙන වැටිලා මැරෙන්නේ නෑ. ඒකත් තමයි. එහෙනම් ගෙදරකින් සතුට වෙන තැන මේ ඔක්කොම මගේ කියලා හිතනකොට අපිට ඇති වෙනවා තෘප්තියක්, අපිට ඇති වෙනවා සතුටක්. මේ ටික මගේ කියලා හිතන දේත් එක්ක. ඒක අපිට හිතට දැනෙන දෙයක්. හිතට දැනෙන සිතුවිල්ල. හිතුවොත් දැනෙනවා. නොහිතුවොත් ඒක. හැබැයි ඔය එක සිතුවිල්ලක සතුට වෙනුවෙන් අපි ජීවිතේ මොනතරම් කැපකිරීම ප්‍රමාණයක් සිදු කරයිද? අපි ඔක ගොඩනගන්නට, ඒක පවත්වගෙන යන්නට ගොඩනගපු දෙය අන්තිමේටම අපිට දෙකෙන් එකක් උරුමයිනේ. එක්ක හොඳට gedara තියෙනකොට අපිට නැති වෙලා යන්න වෙනවා, එක්ක අපි ඉන්නකොට gedara නැති වෙලා යනවා. දෙකෙන් එකක් කොහෙන් ගියත්. එතකොට මේ දුකෙන් ඉවර වෙන දෙයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ සැපයක් කියලා. දුකකින් ඉවර වෙන දෙයකට යම්කිසි ඵලයක් දුකකින් ඉවර වෙනවා නම් ඒ දුකෙන් ඉවර වෙන දෙයට දේශනා කරන්නේ නැහැ සැපයක් කියලා. ඒකට කිව්වා හරියට අර පහන් දැල්ලට පනින පළඟටිය වගේ කියලානේ. ජේතවනාරාමේ පහනක් පත්තු කරලා තියෙනකොට අර පළඟටිය වගේ සත්තු ඇවිල්ලා පහන් දැල්ලට පනිනවා. වෙනතුනි පළඟටිය පහන් දැල්ලට පනින්නේ පහන් දැල්ලට ආස නිසානේ. පහන් දැල්ලට කැමති නිසා. එතකොට කැමති වෙන සත්‍යයට පිච්චීමේ දුක නිකම්ම උරුමයි. පිච්චෙනවා. ආපහු ටිකක් හරි පණ තිබ්බොත් අපෝ පිච්චෙනවා කියලා නොපැන ඉන්නවද ආපහු පනිනවා. ආපහු පනිනවා. පළඟටිය හිතන්නේ පහන් දැල්ල සැපයි කියලා. ඒ පහන් දැල්ලේ සැප ලබා ගැනීම සඳහා ਉਹ පහන් දැල්ලට පනිනවා. පනිනකොට පිච්චෙන දුක එනවා. ආපහු උත්සාහවත් වෙන්නේ මොකටද? පහන් දැල්ල නම් සැපයි කියලා ආපහු පහන් දැල්ලට පනිනවා. අපේ ජීවිතේ පළඟටියක් වගේ. ඒ කියන්නේ අපි සැප බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ධර්මයන්ගෙන් අපි සැප බලාපොරොත්තු වෙන අපේ ජීවිතේටයි කියලා. ඒ නිසා අපි මේ දේවල් හම්බ කරනවා. හම්බ කරනකොට ඒ දේවල් නිසා අපිට දුක කියන දේ ජීවිතේට ගලාගෙන එනවා. ඒ දේවල් නිසා දුක කියන දේ ජීවිතේට ගලාගෙන එනකොට අපි ආපහු ඒ දුක නැති කරන්න තවත් එකක් ප්‍රතිකර්මයක් හැටියට යොදනවා. ඒක දුකක් වෙනවා ඊට පස්සේ. මෙන්න මේ විදිහට හැමදාම අපි දුකට ප්‍රතිකර්ම යොදමින් ජීවත් වෙනවා. මේක තරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මේක තාවකාලික ක්‍රමයක්. දුකට තවත් දුකකින් ප්‍රතිකර්ම කරන එක තමයි අද අපි සිද්ධ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා දුකට දුකකින් ප්‍රතිකර්ම නොකරන දුක නැති කරන්න පුළුවන් ඒකායන ක්‍රමවේදයක්. ඒකට ගොඩාක් දුර යන්න ඕන දෙයක් නෙමෙයි. ලෝකයක් වෙනස් කරලා වෙනස් කරන්න ඕන දෙයක් නෙමෙයි. තමා තුළින් සිද්ධ කරන්නට පුළුවන් දෙයක් ගැන කතා කළා. ඒ කියන්නේ කටු සහිත වනාන්තරයක අපිට යන්න වුණොත් මුළු වනාන්තරයේම කටු ටික රහින්න වුණොත් අපිට ඒක ප්‍රායෝගික නෑ. ඒක ඊටම අපහසු දෙයක්. හැබැයි අපි කටු වෙන්නේ නැති විදිහට හොඳ සෙරෙප්පු දෙකක් දාගත්තොත් ප්‍රශ්නයක් නැතුව අපිට යන්න පුළුවන්කම් තියෙනවා. අන්න ඒ වගේ අපි අද උත්සාහවත් වෙන්නේ
ලෝකයට දාසකම් කරමින් සැප කියන දේ කාරණේ පවත්වන්නට. අපි කොච්චර ස්වාධීන චරිතයක් කියලා හිතන්නට පුළුවන්. අපි ස්වාධීනව ජීවත් වෙනවා කියලා හිතන්නට පුළුවන්. නමුත් අපි කවුරුත් අපි දන්නේ නැහැ අපි පරාදීනයි කියන්නට. ඒ කියන්නේ අපි අනුන් යටතේ ජීවත් වෙනවා. අපි වහල්කමක නිරත වෙනවා. ඒ තමයි අපිට සැපය හොයන්නට වෙනවා නෝගේ. මාව සතුටින් තියනවද කියන එක තීරණය වෙනවා නම් අනුන් මත මට වහල්කම් කරන්න වෙන්නේ නැද්ද අනිත් වෙනවා. මොකද ඒ අය මට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන්. අපිට ඒ අයට වහල්කම් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි සැපයට යටත් නම් රූපේ පැත්තෙන් බලාපොරොත්තු වෙනවා නම් රූපේ මට ඕන විදිහට තිබුණොත් තමයි සතුට මේ පැත්තේ ඇති කරන්නේ. එහෙනම් මට ඕන විදිහට මේක පවත්වන්න මට උපරිම උත්සාහවත් වෙන්න වෙනවා. වචනයක් නිසා මාව දුකටපත් කරනවා නම් වචන අහන්නේ නැති විදිහට අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපේ හැම වෙලාවකදීම අපේ ජීවිතේ ගොඩනගලා තියෙන්නේ අන්න ඒ විදිහට ඒකට ලැබෙන ප්‍රතිකර්ම වලට. ප්‍රතිකර්ම සැපයීම සඳහා අපි ජීවත් වෙනවා. ඒක හරියට අර කාණු හොදන කතාව වගේ. එක මිනිස්සෙකුට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා මේ මිනිස්සයා රස්සාවක් හොයනවා. රස්සාවක් හොයනකොට රස්සාවක් ලැබෙනවා කාණු හොදන්න. නගරේ කාණු පිරිසිදු කරනවා. නගරයේ කාණු පිරිසිදු කරනකොට දැන් ටික දවසක් යනකොට මේ මිනිස්සයා කාණු හොදලා ඇවිල්ලා කල්පනා කරනවා හෙට තියෙන්නේ මේ කාණු ටික නෙමෙයි නගර මේ කොටසේ කාණු ටික. ඒකට මම හෙට මේ කාණු ටික මේ විදිහට පිරිසිදු කරනවා. මේ ප්‍රදේශේ මේ විදිහට පිරිසිදු කරනවා කියලා එයා ගෙදර ඇවිල්ලා කල්පනා කරන්නේ හෙට කරන්න තියෙන දේ පිළිබඳව. ඊළඟ දවසේ කල්පනා කරපු ටික ගිහිල්ලා කරනවා. ඊළඟ දවසේ කරන්න තියෙන ටික ආයෙ කරනවා. දැන් එයාට කාණු හොදන්න අවශ්‍ය වුණේ මොකටද? ජීවත් වෙන්න ඕන නිසා. දැන් ජීවත් වෙන්නේ මොකටද? හෙට දවසේ කාණු හොදන්න තියෙන නිසා. රස්සාවක් ඕනේ එයාට ජීවත් වෙන්න. දැන් ජීවත් වෙන්නේ මොකටද? එයා රස්සාව කරන්නේ. අන්න ඒ විදිහටම අපේ ජීවිතේත් පත් වෙලා නම් ඒකේ වරද තියෙන්නේ අපි ළඟ තියෙන දර්ශනය තුල, අපි ළඟ තියෙන දැක්ම තුල. ඒක නිසා ඒ දැක්මට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිච්ඡා දිට්ඨිය කියලා. මිච්ඡා දිට්ඨිය කියවහම වැරදිවට ගන්න එපා. මිච්ඡා දිට්ඨිය කියන එක අපිට කතා කරන්නට පුළුවන් සීමාවල් බොහොම තියෙනවා. නියත මිච්ඡා දිට්ඨියක් තියෙනවා. මේ ලෝකේ කර්මයේ කර්මඵලය නැහැ. මේ යහපත් අයහපත් කර්ම නැහැ. ලෝකේ දුන්න දේ විපාක නැහැ. මේ වගේ ඇති කරගන්න නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ලෞකිකයි කියලා අපි හිතාගෙන ඉන්න ලෝකේ පැවැත්ම පිළිබඳව අපි හිතාගෙන ඉන්න මට්ටමේ තියෙන වැරදි දැක්මක් කියන අර්ථයෙන්. ඒ කියන්නේ රූපයේ සැප තියෙනවා ඒ නිසා අපි රූපේ හොයාගෙන යනවා කියන එක තුල තියෙන වැරදි දැක්මක් ගැන. එතකොට අපිට මෙන්න මේ වැරදි දැක්ම පිළිබඳව දැක්ම ඇති වෙන්නට හේතුවක් ඒ වගේම දැක්ම නැති කරන්නට අවශ්‍ය ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ උපාදාන පරිපස්සනා කියලා. උපාදාන පරිපස්සනා. උපාදාන කියලා කියන්නේ දැඩිව ගන්නවා කියන එක. පරිපස්සනා කියලා කියනවා පෙළෙනවා කියන එකට. දැඩිව ගැනීම සහ පෙළීම සූත්‍රය නම්. එතකොට උපාදාන පරිපස්සනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ උපාදානය නිසා දැඩිව ගැනීම නිසා පැවෙන හැටි, දැඩිව නොගෙන මිදෙන හැටි, පැවෙන්නේ නැතුව, පෙළෙන්නේ නැතුව ඉඳීම ගැන දේශනා කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉස්සෙල්ලම කොහොමද අපි දැඩිව ගැනීම නිසා පෙළීම ඇති කරගන්නේ කියලා. එතකොට රූපං අත්තතෝ සමුපස්සති අපි සාමාන්‍යයෙන් දැක්ම අපි තුළ තියෙන දේ විග්‍රහ කරලා දෙනවා. රූපය ආත්මවත් කොට දකිනවා, ආත්මය රූපවත් කොට දකිනවා, රූපය කෙරෙහි ආත්මය, ආත්මය කෙරෙහි රූපය කොට දකිනවා. මේ ලෝකේ අසෘතවත් ප්‍රත්‍යජන කෙනා. අසෘතවත් ප්‍රත්‍යජනයා මේ විදිහට දකින්න කම නිසා ලෝකේ රූපය අන්‍යතාභාවී වෙනස් බවට පත් වෙනවා.
ඒ වගේම විපරිණාම හොන්ති විපරිණාමයටපත් වෙනස් බවටපත් වෙනවා විනාශයටපත් වෙනවා. එතකොට ලෝකේ රූපය වෙනස් වෙනකොට විපරිණාමයටපත් වෙනකොට එයාට දුක එන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා. අපි මේ කාරණාව ටිකක් අපේ ජීවිතයේ ඇතුළට දාලා අපි ටිකක් විසඳ ගන්න උත්සාහවත් වෙමු සරල විදිහට. මොකද රූපං අත්තතෝ සමනුපස්සති රූපේ ආත්මවත් විදිහට දකිනවා කියුවට අපිට සමහර විට අපේ ජීවිතය තුළ මේක නොපෙනෙන බව නිසා. වෙනතුනේ අපි තුළ තියෙන දැක්මක් රූපය ආත්මවත් කොට හිතන ගතිය. ඒකෙන් අපි ආත්මවත් කියලා 아무තු මහා ලොකු දෘෂ්ටියකටපත් වෙලා ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපිට තියෙනවා සත්පුද්ගල ආත්ම හැඟීමක්. එක පුද්ගලයෙක් මේ රූපය ඇතුලේ ඉඳලා පුංචි කාලේ ඉඳලා ලොකු වෙනවා කියන එක අපිට තියෙනවනේ පේන රූපය තුල අම්මා දරුවා. ඒකට තැවීම සහ පෙළීම ඉපදුනේ කුමක් නිසාද? මෙතන පියවරවල් දෙකක් තිබ්බා. පළවෙනි පියවර තමයි රූපය විපරිණාමයටපත් වෙනවා. දෙවෙනි පියවර තමයි රූපය විපරිණාමයටපත් වෙන තැනකදී අපි ඒ විපරිණාමයටපත් වුණු රූපයත් සමග හිත විපරිණාමයටපත් කරගත්තා. එතකොට දැන් ඊළඟ පියවර තමයි අපිට විපරිණාමයටපත් වීම නිසා දුක ආවා. ඒ රූපේ විපරිණාමයටපත් වීම නිසා නෙමෙයි. හිත විපරිණාමයටපත් වීම නිසා දුක ආවා. දැන් පියවරවල තුනයි. රූපය විපරිණාම වුණා. විපරිණාමය වෙනකොට විඥානයේ විපරිණාමය අසුර කළා. විපරිණාමානුවර්තී වුණා. ඊට පස්සේ ඒ විඥානයේ විපරිණාම වීම නිසා හටගත්ත පරිතස්සනාවක් දුක. දැන් පින්නතුනේ අපිට දුක ආවේ විඥානයේ විපරිණාමයටපත් වීම නිසා මිසක රූපය විපරිණාමයටපත් වීම නිසා නෙමෙයි. මොකද රූපයෙහි ඇති විපරිණාමය කියන දේ අපිට කවදාවත් අදාළ වෙන්නේ ඒක අපිට දැනෙනවා නම් පින්නතුනේ ඔහෙ ලෙඩ වෙනකොට මටත් ඒ ලෙඩේ වේදනාව දැනෙන්න වෙනවා. තව කෙනෙකුටත් ඒ ලෙඩේ වේදනාව දැනෙන්න වෙනවා. ඒක දැනෙන්නේ නැහැ. තව කෙනෙක් වයසට යන එක තව කෙනෙකුට ඇඟට දැනෙන එහෙම වේදනාවක් විදිහට කාටවත් දැනෙන්නේ නැහැ. අපිට දුක් වෙන්න පුළුවන්කම ඒ වුණාට නේද? දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක මොකක් නිසාද? අපි වැරදි දැකීමක් නිසා අපිට දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද වැරදි දැකීම? පේන රූපය එදා ඉඳලා මම කැමති වුණ ආදරණීය කෙනාමයි වයසට ගියේ කියලා හිතනකොට පින්තුණි අන්න අපේ ජීවිතේට දැන් දුක. එදා ඉඳලා හිටපු කෙනාමයි මේ මරණයටපත් උනේ කියලා අපි හිතනකොට දැන් අපේ ජීවිතේට දුක එනවා. දුක ගෙනාවේ මරණය කියන ධර්මතාවයවත් ජරාව කියන ධර්මතාවයවත් නෙමෙයි. දුක ගෙනාපු එකම දේ තමයි ජරාව මරණය ස්වභාව කොට ඇති ධර්මතාවය අනුව පෙරලෙන විදිහට සකස් කරගත්ත මනස. පින්තුනේ ඇහැට පතිත වෙන්නේ වර්ණ සටහනක් රූපයක්. එතකොට බුදුරජාණන් වහන්සේකට දේශනා කරන්නේ වර්ණ සටහන කියලා. අපි අද කතා කරනවා මෙහෙම බාහිරින් පතිත වෙන ආලෝකයක් රූපේ මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකය ඇහැට ගැටෙනවා කියලා. ඔය ආලෝකය අපිට ජරා දුක ගෙනාවේ නැහැනේ. ආලෝකේ ජරා දුක ගෙනාවේ නැහැ. ආලෝකේ මරණ දුක ගෙනාවේ. ඕකෙන් ඇහැට ජරා දුක ගේනවා නම් ඕකෙන් මරණ දුක අපිට ගේනවා නම් පින්තුනි මේ ලෝකේ කොහේ මරුණත් දුක එන්නේ. ඇයි ඒක දැක්ක ගමන් දුක එන්නේ අපිට? එහෙම දුක එන්නේ නැහැ. මලගෙවල් 100ක ගියත් අපිට දුක එන්නේ නැහැ. අපේ එක කෙනෙක් මරුණා කියලා ආරංචියාවක් ඇති අපිට දුක් වෙනවා. එතකොට ඒ දුක ගෙනාවේ ඒ මරණය නෙමෙයි. එහෙනම් මේ දුක ගෙනාවේ චේතනාව විසින් සකස් කරගත්ත දේ. මේ ඔගොල්ලෝ වැඩිපුරම කැමති කෙනෙක් මරුණා කියලා දැන් ආරංචියක් ආවොත් පණිවිඩයක් ආවොත් ඔගොල්ලෝ මොනතරම් දුකටපත් වේද? තව ටික වෙලාවකින් ඔයගොල්ලන්ට ආරංචියක් ආවොත් නෑ ඒක වැරදි කටකතාවක් බොරු ආරංචියක් කියලා. අර දුක තවත් තියෙන්නේ. නෑ දුක වහාම නැති. පිටුතුනේ දැන් මැරෙන එක නිසා දුක නම් එහෙම බෑනේ අපිටනේ. දැන් මැරුණත් අපි දන්නේ නැත්නම් අපිට දුක එන්නේ නෑනේ. එහෙනම් අපිට දුක ගේන්නේ සරල ලෙසම කතා කළොත් අපි මනස තුළ සකස් කරගත්ත සංඥාව නිසායි අපි දුක එහෙනම් අපි ඒකම දැඩිව නැවත ග්‍රහණය කරගන්නවා. දැඩිව ග්‍රහණය කරගන්නේ කොහොමද? රූපෙමයි වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ මොකද්ද? රූපෙම තමයි. අම්මමයි වයසට ගියේ. තාත්තමයි වයසට ගියේ. දරුවමයි වෙනස් වුනේ. දරුවමයි ලෙඩ වුනේ කියලා. දැන් අපි
අර මනස පැත්තෙන් ඇති කරපු දේ සහ බාහිර තියෙන දේ දෙකම එකක් කියලා හිතන මෝඩකම අපි කරනවා. ඒ කියන්නේ අනිත්‍ය ධර්මය අපි දකින්නේ නැහැ. රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය ධර්මය අපි අවබෝධ කරන්නේ, අපි තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්න නැති නිසා අපි ඒක නිත්‍ය සංඥාවෙන් නැවත දැඩිව ග්‍රහණය කරගන්නවා. අන්න එතකොට තමයි උපාදාන පරිතස්සනාව කියලා කියන්නේ. දැඩිව ගැනීම නිසා හොත දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. අපිට හැම වෙලාවකදීම රූපය නැත්තම් ওই දුක ওই විදිහට ගේන්නේ නැහැ. අර මම කියන්නේ එක මහත්මයෙක් ඇවිල්ලා මට කියනවා ලංකාවේ ගම්වතුරක් ආපු වෙලාවක සාමිනාස අනිත්‍ය කියන එක අස්පනා අපිට පේන්න තිබුණා මේ හොඳට තිබුණු ගෙවල් ඔක්කොම කැඩිලා බිඳිලා ගිහිල්ලා. එතකොට මම කල්පනා කළා මොකද්ද මෙතන තියෙන අනිත්‍ය කියලා. ඇයි හොඳට ගේ තිබිලා තිබුණු ගෙදර කැඩිලා. දැන් හොඳට තිබුණු ගෙදරක් තියෙනවා, කැඩුණු ගෙදරක් තියෙනවා අපිට. දැන් මෙතන අනිත්‍ය නෙමෙයිනේ පේන්නේ, අපිට නිත්‍ය සංඥාවයි පේන්නේ. අනිත්‍ය නම් අනිත්‍ය සාක්ෂාත් කරා නම් පින්නතුනේ හොඳට ගේ තියෙන්නත් බෑ, කැඩිලා ගේ තියෙන්නත් බෑ. ඒක නේ අත්ත. හොඳට තිබුණු ගේ කැඩෙන්න බෑනේ අනිත්‍ය හරියට සාක්ෂාත් කරන්න. දැන් ගේ හොඳට තිබ්බා කියලා කල්පනා කරනවා නම් කල්පනා කරන්නේ Tamanගේ මනසින්ම අරමුණක් උපදවලා අරමුණ දැනගන්නවා. අරමුණ දැනගෙන හිතනවා ඔබ ගේ ගැනයි හිතුවේ කියලා. ගෙදර ගැනද හිතලා තියෙන්නේ, හිත ගැනද හිතලා තියෙන්නේ. අපි හිතලා තියෙන ගෙදර ගැන නෙමෙයි Tamanගේ හිත ගැන. හැබැයි මේ දෙකේ වෙනස නොදන්නා අපි හිතනවා හිතුවේ ගේ ගැනමයි කියලා. අන්න වෙනස් වෙන රූපය අනුව මනස වෙනස් වෙනවා. දැන් අපිට මගේ හොඳට තිබුණු ගේ නැති වුණා කියලා දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා දැන් මෙන්න මේ විදිහට දැඩිව ග්‍රහණය කර ගැනීම නිසා ජීවිතයට දුක එන හැටි ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අපිට පෙන්වන දුක නැති කරගන්න පුළුවන් ක්‍රමයකුත්. ඒ කියන්නේ දැන් මේ කතා කළේ උපාදාන පරිතස්සනාව. ඕකටම ප්‍රතිවිරුද්ධව පෙන්නනවා අනුපාදානය සහ අපරිතස්සනාව. දැඩිව ග්‍රහණය නොකිරීම සහ පරිතස්සනා නොවීම කියන කාරණය. තැවෙන්නේ නැතුව, පෙලෙන්නේ නැතුව ඉන්නවා කියන ස්වභාවය. පිනතුනි තැවෙන්නේ නැතුව, පෙලෙන්නේ නැතුව ඉන්න නම් අපිට තියෙන ධර්මයක් එක දෙයක් සිද්ධ කරනවා. ඒ තමයි අර මුලම දේ දකින්න නැතුව ඉන්න. ඒ තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කිව්වා. රූපය ආත්මවත් කොට දකින්න කියලා අපි කතා කරනවා. ආත්මවත් කොට දකින්න රූපය ආත්මවත් කොට නොදකින්න අපිට සිද්ධ වෙනවා. කොටින්ම කියනවා නම් අපි එනවා එක තැනකට. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගන්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගන්න තැනට ආවම මේක තමයි විමුක්ති මුඛයක් හැටියට කතා කරන්නේ, නිවනට දොරටුවක් හැටියට කතා කරන කාරණාවක් වෙනවා. එතකොට අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය ස්වභාවය කියනකොට හිතන්න එපා අනිත්‍ය කියන එක තුළ මේ කතා කරන්නේ ඇති දෙයක නැති වෙලා යන බව කියලා. අනිත්‍ය කියලා කතා කරන්නේ ඇති දෙයක නැති වෙන බව කියලා හිතන්න එපා. කියන්නේ මේ ගෙවල් දොරවල් තියෙනවා, මේ ඔක්කොම කැඩිලා යන එක දුකයි. අපි ආසයි ජීවත් වෙනවා, මේ අය නැති වෙලා යන එක දුකයි. මේ අනිත්‍ය නෙමෙයි මේ කතා කරන්නේ. ඒකත් ලෝකයේ අනිත්‍යයක් කියන්න පුළුවන්. හැබැයි ඔය අනිත්‍ය පෙන්වන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්න අවශ්‍ය නැහැ. කවුරුත් ඔය අනිත්‍ය දකිනවා. ඕක නෙමෙයි ධර්මය අවබෝධ කරන අනිත්‍ය බවට පත් වෙන්නේ. ඔය යථාර්ථය නොදන්න කම නිසා තමයි සමහර විට අද සමාජය තුළ ප්‍රශ්න ඇති වෙන්නේ අනිත්‍යද අනිච්චද කියලා ප්‍රශ්න ඇති වෙන්නේ. ඔය යථාර්ථය නොදන්න නිසා. ඇයි? දැන් අනිච්ච කිව්වොත් අපි කැමැතිසේ නොපවතිනවා. අනිත්‍ය කිව්වොත් උපාද වයත්තේන අනිච්ච උදේවැයත්තේන අනිත්‍යයි කියලා කියනවා. එතකොට යම් කිසි දෙයක් අපි කැමති විදිහට තියෙන්නේ නැත්නම් ඒකට අර්ථකථනයක් අද සපේන අර්ථකථනයක් තියෙනවා ත්‍රිපිටකයේ තියෙන එක නෙමෙයි. කැමැතිසේ නොපවතින නිසා අනිත්‍යයි. ඒ අර්ථයෙන් අනිත්‍ය කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි ඒ අර්ථයෙන් අනිත්‍ය කතා කරන්න බෑ කියලා කියන්නේ? යම් කිසි දෙයක් කැමැතිසේ පවතින්නේ නැත්නම් කැමැතිසේ නොපවතිනදී කැමැතිසේ නොපවතින කම විඳින කෙනා එයා ජීවත් වෙනවා. කැමැතිසේ නොපවතින දේ ඒ දේ ලෝකේ තියෙනවා. ඒ දේ නොපවතින බව විඳින කෙනා මෙහි ඉන්නවා. නොපවතින දේ ලෝකේ තියෙනවා. එහෙනම් කැමැතිසේ නොපවතින කියන අර්ථය අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ඔප්පු කොට දක්වන්න නැතන වෙලාවට
උදාහරණ දක්වන නිසා බොහෝ අයට පහසු වෙනවා ඇත්තටම මොකක්ද කියන කාරණේ තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අනිත්‍ය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන යදනිච්ඡන් තන් දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. එතකොට අහනවා අනිත්‍ය වෙන හැමදේම දුකද කියලා. අනිත්‍ය වෙන හැමදේම දුකද? ඔළුව කැක්කමක් තියෙන ඔළුව කැක්කම අනිත්‍ය වෙනවා. සැපද දුකද? සැපයි. පිළිකාවක් තියෙන පිළිකාව අනිත්‍ය වෙනවා. සැපද දුකද? සැපයි. එතකොට දැන් එහෙනම් ලෝකේ සැප අනිත්‍යයක් තිබිලානේ. එහෙනම් යදනිච්ඡන් සම්දුක්ඛං කියන්නේ බෑනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ. එහෙනම් මෙහෙම කිව්වොත් එහෙම අනිත්‍ය දේ දුකයි නෙමෙයි කැමැතිසේ නොපවතින දේ දුකයි කිව්වහම ඒක ලෝකයේ ඔක්කොටම ගැලපෙන ඔක්කොම හිතනවා හරි කියලා. පිනතුනේ කැමැතිසේ නොපවතින දේ දුකයි කියන්නේ ඔක අවශ්‍ය නැහැ යම් පිච්ඡන් ලැබති තම්පි දුක්ඛ කියලා දුක විග්‍රහ කරන්නේ ඒකටම තමයි. ඒ වගේම කැමැතිසේ නොපවතින දේ දුකයි කියලා දැක්ක නිසා තමයි ලෝකේ ආදීනවේ පේන්නේ. ගිහිගේ අතහැරලා බුදුසසුන් වහන්සේ ගියේ අපි කැමති විදිහට ලෝකේ තියෙන්නේ නැහැ මේක වෙනස් වෙලා යනවා කියලා දැක්ක නිසා. නමුත් මෙතනදී කැමැතිසේ නොපවත්ම කියන කාරණය නෙමෙයි අනිත්‍ය ධර්මයේ දුකයි කියලා කිව්වේ. අනිත්‍ය ධර්මයේ දුකයි කියලා කිව්වේ පින්තුනේ අපි දකින හිතට දැනෙන හෝ කයට දැනෙන දුක් වේදනාව අතින් අරගෙන කතා කරපු දුකක් නෙමෙයි මෙතන කතා කරන්නේ. කයට දැනෙන දුක, මනසට දැනෙන දුක කියලා බොහොම සරල තැනකින් අරගෙන නෙමෙයි මේ කතාව කිව්වේ. බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දුක්ඛ ලක්ෂණ ටිකකින්. ඒ දුක්ඛ ලක්ෂණ ටික කායික දුකෙන් හෝ මානසික දුකෙන් පෙන්වන්න බෑ. ඒ දුක්ඛ ලක්ෂණ ටික අපිට දකින්න තියෙන ලෝක ධර්මතාවයක් විදියට. ඒක පෙන්නනවා ලෝකේ හටගන්න බව සහ වැය වෙන බව, හේතු නිසා සකස් වෙන බව සහ හේතු නිසා වැය වෙන බව දුක්ඛ ලක්ෂණයක්. ඒ දුක්ඛ ලක්ෂණය කයට දැනෙන්නෙත් නැහැ, හිතට දැනෙන්නෙත් නැහැ. ඒ කියන්නේ වේදනාවකින් දැනගන්න බෑ ඒක. දුක්ඛ ආර්ය සත්‍යයක නුවණින් අවබෝධ කරගත් දෙයක්. එතකොට ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හේතු ටික ඇති කල්ලි හට ගන්නවා, හේතු ටික නැති වෙලා යනකොට නැති වෙලා යනවා. ඇස සහ රූපය නිසා හට ගන්නවා චක්කු විඥාන, මනෝ විඥාන ආදී ධර්මයන්. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි. චක්කු විඥානෙ නිට්ටය වෙන්න පුළුවන්. දැන් චක්කු විඥානයත් නැති වෙලා යන ධර්මයක්. ඒ අනුව කොට නැගිච්ච මනෝ විඥාන ධර්මයන් ඒවත් නැති වෙලා යන ධර්මයක්. එතකොට දැන් ඔන්න හේතු නිසා සකස් වුණ ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයක් තිබුණා. අන්නේ නැති වෙලා යන ස්වභාවයට කිව්වා දුක්ඛ ලක්ෂණයක් කියලා. නැති වෙලා යන ස්වභාවයට දුක්ඛ ලක්ෂණයක් කිව්වා. ඒක අර අපිට අවබෝධ කරන්න වෙන්නේ නුවණකින් මිසක කයට දැනෙන දුක හෝ හිතට දැනෙන දුක මාත්‍රේ තේරුම් ගැනීම නෙමෙයි. ඒ නිසා ඒ දුකට දුක්ඛ සත්‍ය කියලා අනිත්‍ය දේ දුකයි කියලා ලබන අවබෝධයට ඔළුවේ කැක්කුම් වගේ කායික දුක් මානසික දුක් දාන්න බෑ. කායික දුක් මානසික දුක් දාන්න බෑ. අපිට ඔළුවේ කැක්කුම හොඳ වීම නිසා සැපයක් දැනෙනවා නම් ඒක තිව්වත් කමක් නැහැ. මම කියන්නේ ඒකවත් හරියට තේරුම් ගත්තා නම් මම කියන්නේ නැහැ කියලා. ඔළුවේ කැක්කුම නැති වුනහම සැප දැනෙන කවුරුත් ඉන්නවද? මට නම් තාම දෙවිලා නැහැ. ඔළුවේ කැක්කුම නැති හොඳ වීම නිසා සැප දැනෙනවා නම් මේ පින්නතුන්ට මේ දැනුත් ඔළුවේ කැක්කුම නැති සැප තියෙන්නේ. ඔළුවේ කැක්කුම නැති සැප දැන් තියෙනවා. තුවාලේ හොඳ වෙන එක සැපයි නම් දැන් තුවාල නැති සැප තියෙන්නේ අපිට. තුවාල නැති සැප අමුතුවෙන් දැනෙනවා. ඒක දැනෙන්නේ නැහැ. තුවාලේ නැති වුණා කියලා හිතින් හිතලා හිතින් මානසික සතුටක් විඳින්න පුළුවන් ඒ සෝමනස්සය. සැප විඳින්න බෑනේ අපිට. තුවාලේ හොඳ වෙන එක සැප නෙමෙයි අපිට. ඒක දුකකුත් නෙමෙයි තුවාලේ හොඳ වෙන එක. තුවාලේ හොඳ වෙන එක ගැන හිතලා හිතෙන් සතුට වෙන්න පුළුවන්. මේක වෙනවා. ඒක මානසික ඇති කරගත්ත දෙයක්. මම කියන්නේ ලෙඩක් හොඳ වෙනකොට අනිත්‍ය වෙනකොට සැප දැනෙනවා නම් ඇඟට දැනෙන්නේ ඒත් එහෙම දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒ කතාව සාධාරණ නෑ නේ කියන්නේ. එහෙම ගත්තත් හදිස්සියේ ඒක සාධාරණ නෑ මේ ශාසනය කතා කරන දුක්ඛ සත්‍ය කියන තැන තේරුම් ගන්න. ඒ දුක්ඛ සත්‍ය ඊටාම ගැඹුරු දෙයක්. ඒ දුක්ඛ සත්‍ය සාමාන්‍ය නුවණකට ඕනම කෙනෙකුට තේරෙන කායික දුක මානසික දුක අල්ලගෙන කතා කරපු දෙයක් නෙමෙයි.
ඒක සාමාන්‍ය ලෝකයාට නොතේරෙන ගැඹුරු නුවණකින් තේරුම් ගන්න පෙන්නපු දෙයක්. ඒ කියන්නේ මේ හේතුන්ගේ තියෙන පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය, සංකතාර්ථයේ දුක්ඛ ලක්ෂණය, විපරිණාමාර්ථයේ දුක්ඛ ලක්ෂණය කියලා මේ කතා කරන ලක්ෂණ ටිකකින් කතා කළේ. එතකොට ඒක අපිට දැනෙන්නේ නැහැ. ඒකයි ඒ දුක රහතන් වහන්සේටත් තියෙනවා. ඒ රහතන් වහන්සේ කියන තැනත් ස්කන්ධ ටික නිසා නම් හටගන්නේ. ඒ ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයට නේ අයිති. හේතු නිසා හටගන්න දෙයක් නේ. හේතු වැය වෙනකොට වැය වෙන දෙයක් නේ. එහෙනම් ඒ ස්කන්ධයන්ගේ දුක කියන එක හේතු නිසා සකස් වෙන බව එතනටත් පොදුයි, අපිටත් පොදුයි. අපි තේරුම් ගත යුතු දුක්ඛ සත්‍යයක අනිත්‍ය තේරුම් ගන්නකොට කෙනෙකුට පේන්නේ මොකද්ද? හට ගැනීම සහ වැය වෙන ධර්මතාවයක් මිසක පුද්ගලයෙක් නෙවෙයි. හට ගැනීම සහ වැය වීම කියන ස්කන්ධයන්ගේ යථාර්ථය මිසක පුද්ගලයෙක් නෙමෙයි පේන්නේ. එතකොට කැමැතිසේ ලැබීම හෝ නොලැබීම විදින පුද්ගලයෙක් හෝ කැමැතිසේ වෙන හෝ නොවන දෙයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි අනිත්‍ය කතා කරලා තියෙන්නේ? ඇහැ අනිත්‍ය ධර්මයක්. මේ මොහොතේ හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් ඇහැ. රූපය අනිත්‍ය ධර්මයක්. එතකොට ඇහැ රූප දෙක අනිත්‍ය නම් ආයේ නිත්‍ය දේවල් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් නිත්‍ය දේවල් තියනවද කියලා. අපිට සාමාන්‍යයෙන් ලෝකෙ තුල එන කතා බහවල් සහ සමහර චේතනා පරිවිතර්ක නැතිනම් හිතේ ඇති වෙන විතර්කත් එක්ක මේ කතා කරන්නේ. සමහර විට කෙනෙක් තර්ක කරනවා නැත්නම් විට අපි අහලා තියෙනවා නෑ ලෝකෙ සියල්ල අනිත්‍ය නෑ, නිත්‍ය දේවල් ලෝකෙ තියෙනවා. මොනවද නිත්‍ය? ත්‍රිකෝණේ පාද තුන නිත්‍යයි. කල්ප කෝටි ගානකට කලින් ත්‍රිකෝණයක් තිබුණා. ඒ ත්‍රිකෝණේ පාද තුනම නෙමෙයි, ත්‍රිකෝණය නම් පාද තුනයි. තව කල්ප කෝටි ගානක් ඉස්සරහට ගියත් ත්‍රිකෝණේ පාද තුනම නෙමෙයි. පාද තුනම තමයි හතරක් වෙන්න බැහැ. ඒ නිසා ත්‍රිකෝණේ පාද තුන නිත්‍යයි කියලා. වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. මම කියනවා අනිත්‍යයි කියලා. ඇයි? පින්තුනි ත්‍රිකෝණේ පාද තුන අනිත්‍යයි කියලා අපි මුලින්ම අනිත්‍ය කියන කතාවට බහිනකොටම කිව්ව ඇතිතේක නැති වෙන බව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඇහැ අනිත්‍යයි නම් රූපය අනිත්‍යයි. මේ මොහොතේ ඇහැ සහ රූපය කියන ධර්මතාවය අනිත්‍යයි නම් අපි ත්‍රිකෝණේ පාද තුනක් දැනගන්න කොහොමද? ඇස සහ රූපය අනිත්‍යයි නම් මනස සහ ධම්මාරම්මන අනිත්‍යයි නම් හිත අනිත්‍යයි නම් අපි හිතෙන් නෙමෙයිද සියල්ල දේ ගෝචර කරගන්නේ? ඒ දේ අනිත්‍යයි නම් ලෝකෙ වෙන නිත්‍ය වෙන්න පුළුවන් අපිට. ලෝකෙ ගොඩනගන හිතම අනිත්‍ය නම් අපිට වෙන නිත්‍ය දේවල් තියෙන්න පුළුවන් කමක් නැහැ. පිනතුනේ අනිත්‍ය කියන දේ ගැඹුරුම තැන අපිට බුදුරජාණන් වහන්සේ කතා කළේ බාහිර ලෝකේ එක එක දේවල් වල නැති වෙන බව නෙමෙයි. ත්‍රිකෝණ නිත්‍යද අනිත්‍යද, අහස නිත්‍යද අනිත්‍යද, මේ වගේ තැන් වලින් නෙමෙයි අනිත්‍ය කතා කළේ. එහෙනම් අනිත්‍ය ධර්මයේ කතා කළේ ආයතන පැත්තෙන් අරගෙන. බුදුරජාණන් වහන්සේ අහුවේ මහණෙනි ඇස නිත්‍යද අනිත්‍යද, රූපේ නිත්‍යද අනිත්‍යද? නිතරම අහන්නේ ඒක නේ හඳුරන්නේ. ඇස අනිත්‍යයි නම් රූපය අනිත්‍යයි නම්, කන අනිත්‍යයි නම් ශබ්දය අනිත්‍යයි නම්, මේ ආයතන ටික ආධ්‍යාත්මික තේ සහ බාහිර ආයතන අනිත්‍යයි නම්, ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව මේ මොහොතේ නැති වෙනවා නම් පින්තුනේ අපිට ලෝකයක් තියෙන්න පුළුවන් මේ ටික නැතුව. අපි හිතුවොත් හිතන්නේ එක්ක දැකපු දෙයක් එක්ක දකින්න තියෙන දෙයක් ගැනනේ. අපි දකිනවා නම් රූපේ අනිත්‍යයි කියලා අපිට අතීතේ තලුමරන්න පුළුවන් කමක් නැහැ ලෝකෙ කියලා. එහෙනම් ඒක ASCII ත්‍රිකෝණ තියෙන්න බෑ, චතුරස්‍ර තියෙන්න බෑ, මොනවත් තියෙන්න බෑ ඒක. ඒකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. එහෙනම් ඒ අනිත්‍ය සාක්ෂාත් කරනකොට කෙනෙකුට එයාට දුක් වෙන්න හේතු ටික නැහැ. ඇයි දුක් වෙන්න හේතු ටික නැත්තේ? පින්තුනේ අම්මා ජීවත් වෙනකොට අම්මා මරණයටපත් වෙනකොට දුක නැති කතාවක් නෙමෙයි යාට තියෙන්නේ. එයාගේ දර්ශනීය බවට පත් වෙලා තියෙනවා, ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙනවා. එයාට රූපේ තුල අම්මා හම්බෙන බව ඇත්තේ නැහැ. එයාගේ දර්ශනය තමයි රූපය තුල අම්මා හම්බෙන ගතිය නෑ යාට. ඒකෙන් කියන්නේ බය වෙන්න එපා, රූපේ දැක්කට අම්මා කියලා මතක් වෙන්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි. එයාට මතක් වෙනවා. මතක් වෙන තැනදී එයා ඒ ධර්මයේ ගැන නුවණ තියෙනවා. දැකපු දේ ගැන එයා දන්නවා, දැකීම මාත්‍රෙන් ඒක ඉවර වුණා කියලා රූපේ ස්වභාවය. ඒක ආයේ කවදාවත් දකින්න බෑ කියලා. ඒ වගේම ඒ දේ අරඹය අම්මා කියලා දැනගන්නකොට, Taman හිතේ රැස් කරගෙන තියෙන දේ අනුව දැනගන්නකොට එයා දන්නවා මම අම්මා කියලා දැනගත්තා මිසක ඒක තියෙන දෙයක් නෙමෙයි කියලා. අපේ තියෙන මෝඩකම තමයි දැනගන්න දේ සහ පේන දේ එකට එකයි කියලා නැවත හිතනකම.
දැඩිව උපාදාන කළ මේ දෙකම එකයි කියලා හිතනකම අපේ තියෙන මෝඩකම. අන්න ඒ මෝඩකම නැති වුනහම අපිට පේනවා මොකද්ද? මේ ටික ඔක්කොම වෙන් වෙන්ව පවතින ටිකක් කියලා. අන්න එදාට පින්නතුනේ අපි එකතු කරන්න යන්නේ අපිට රූපයේ ආත්ම දකින්න යන්නේ ඒකට. අපිට පේනවද අම්මා ජීවත් වෙනවා කියලා? අපිට එක දිගට ජීවත් වෙන අම්මා කෙනෙක් රූපේ හම්බෙන්නේ නැති වෙයි. අපි යථාර්ථය සාක්ෂාත් කරගන්න. ඒකෙන් අම්මට හානියක් වෙලා නැහැ. අපි දුක නැති කරලා තියෙනවා. ඒකෙන් අපිට බය වෙන්න එපා ලෝකෙ මොකක්වත් නෑ වගේ හිස්සලා ගිහිල්ලා මොකක්වත් වෙලා නෑ. අද කතා කරන විදිහටම සාමාන්‍ය ව්‍යවහාරය අනුව කතා කරනවා. ලෝකේ කටයුතු ටික සිද්ධ කරනවා. කෙරෙන්න තියෙන දේවල් අපි කටයුතු කරනවා. නමුත් අපි එක තැනක් අවබෝධ කරගෙන තියෙනවා. ඒ තමයි ජරාවටපත් වෙන රූපය පුද්ගල භවකින් ඇසුරු කළ ජරා දුක හදා ගන්න කමින් අපි මිදිලා. මරණයටපත් වෙන මරණයේ ස්වභාව කොට ඇති රූපය පුද්ගල භවකින් ඇසුරු කරලා පුද්ගල භවකින් දකින වැරදි දෘෂ්ටියෙන් අපි මිදිලා. එන්නතුනේ අපිට මෙන්න මෙතනට තමයි බුදුරජාණන් වහන්සේ මඟ කියලා දුන්නේ. මෙතනට තමයි අපිට ප්‍රතිපදාව කියලා දුන්නේ. නිවන් දකින්න කියලා අපිට කිව්වේ වෙන මොකක්වත් නෙමෙයි. සලආයතන නිරෝධේ නිවනයි කියලා කිව්වේ. ස්පර්ශායතන හයේ නිරෝධේ. ස්පර්ශායතන හයේ නිරෝධය නම් අපිට පේන්නට ඕනේ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. කන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. එක දිගට පවතින ඇහැක්, එක දිගට පවතින කනක්, එක දිගට නහය, එක දිගට දිව, එක දිගට කයේ පැවැත්ම ගැන කතා කළේ නැහැ. ඇහැ ගැන කතා කළා වර්ණ සතහන උපදිනකොටමයි ඇහැ ගැන කතා කරන්නේ. එහෙම නැතුව ඇහැ කියලා එකක් තියෙන්නේ නෙමෙයි. කන ගැන කතා කළා පෙර නොතිබීම හටගන්නේ. ශබ්දයේ ගැටෙන මොහොතට තමයි කන හටගන්නේ. ඒ කියන්නේ මේ පේන අපි හිතාගෙන ඉන්න මේ කන ගැන නෙමෙයි කතා කරන්නේ. ආයතනයක් කියන තැන තියෙන යථාර්ථය ගැන කතා කරන්නේ. එතනින් එහාට තමයි අපි කන තියනවා කියලා හිතාගන්නේ. එතකොට මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන හයේ ස්වභාවය තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන කම. ඒකට කියනවා අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුවම නැති වුණා. ඒ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වුණු තැනක පින්නතුනේ ආය අවශේෂ මාත්‍රයක්වත් පස්සේ විඳින්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ රූපේ. ආය පස්සේ විඳින්න බෑ. ගියපු තප්පරේ අපිට ගන්න පුළුවන්ද? ආය කල්ප කෝටි ප්‍රකෝටි ගණන් ගියත් ගිය තප්පරේ ගියාමයි. එහෙනම් ඒ ගිය තප්පරේ තිබුණා කියන දේ ගන්න පුළුවන්ද? බෑ. ඒ ගිය තප්පරේ තියෙන තිබුණ දේ අපිට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එනිසා අපිට පෙනෙන රූපය කියන එක කවදාවත් සත්පුද්ගල බව අපිට පෙනෙන්නේ නැහැ. ඒක මනස තුල එකතු කරන දෙයකයි අපි තේරුම් ගන්නට ඕනේ. මේ අවස්ථාව ෆොටෝ එකක් ගැහුවොත් ඔබට හෙට ෆොටෝ එක පෙන්වුවොත් මම ඉන්නවද කියලා බලන්න නැති වෙයිද? බලන්න. එතකොට මේ මම කියලා පෙන්වන්නේ නැද්ද? එතකොට මට කියන්න ඒ ෆොටෝ එකේ ඉන්න මමද ඇත්ත මම? ෆොටෝ එක බලන මමද ඇත්ත මම? ෆොටෝ එක බලන මම ඇත්ත මම, අර ෆොටෝ එක ඒක බොරු. පින්නතුනේ මේ ඇත්තටම මම ඉන්නවා කියලා හිතපු මොහොතේ නෙමෙයි මේ ෆොටෝ එක ගහලා තියෙන්නේ. මේ වෙලාවේ අපි මම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න මොහොත ෆොටෝ එකක් නෙමෙයි දෙය තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ තියෙන්නේ ඒ විදිහම අනාත්ම ධර්මයක් නේ, අනාත්ම ස්වභාවයක් නේ. එකම විදිහේ රාමු ගොඩාක් එකතු වෙනකොට අපිට අර කාටුන් චිත්‍රපටයක් වගේ අපිට පේනවා මේ ටික වේගින් යනකොට අතපය එහෙට මෙහෙට හසුරවන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. වෙන මොකක්වත් නෙමෙයි වෙන්නේ එච්චරයි. නැත්තම් මට බෑනේ මගේ හිතට ඔයගොල්ලෝගේ හිත ගෝචර වෙන්නේ නැහැ නේ මේ වෙලාවේ. එහෙනම් මම කොහොමද දැනගන්නේ උතන වේදනා සංඥා සංකාර විඥාන ටිකක් තියෙනවා කියලා. රූපේ වෙනස් වෙන කම නිසා මම පුද්ගල බව ගොඩනගන එකයි කරන්නේ. පින්නතුනේ රූපේ යථාර්ථයේ තේරුම් ගන්නවා නම් ඒ කියන්නේ චිත්‍රයක් කියලා තේරුම් ගත්තා. ඇහැට එන වර්ණ සටහනක් වේගින් මේක ඇති වෙමින් නැති වෙනකොට අපිට පේනවා පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන බව කෙනෙක් හරියට තේරුම් ගත්තොත් අන්න ඒක ජීවිතයේ වෙන මට්ටමේදී එයාට පේනවා ඒක බොරුවක් කියලා. එනිසා අපිට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ගැන කතා කළේ ඒ වගේම ගැඹුරු ධර්මයක් කතා කළා. ඔක තේරුම් ගන්නට අවශ්‍යයි. එනිසා අපි ඕක තේරුම් ගත යුතුයි. ජීවිතයේ දුකෙන් මිදෙන්න නම් ඕක බැරි කමක් නැත්තේ නැහැ, කළ හැකි දෙයක්. ඒ කියන්නේ නිවන් දකින්න කියන එක අපි මැරිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ජීවත් වෙන කෙනෙකු විසින් කළ හැකි දෙයක්. මේ ඔය එකකටවත් පුළුවන් කමක් නැහැ. අපේ ඊළඟ ගතිය තීරණය කරන්න ඒක තමයි යථාර්ථය. උපකාරයක් වෙයි විචාර. ආවොත් හොඳයි, නාවොත් කරන්න දෙයක් නැහැ. එහෙනම් හීන දකින්න නෙමෙයි කවුරු.
හීන පේන වෙලාවට කාටවත් පුළුවන්ද හීනෙන් බය වෙනකොට අපෝ හීනයක් කියලා බය වෙන්නේ නැතුව ඉන්න? හීනය ඇතුළේදී පණ කඩාගෙන හරි දුවන්න බලනවා මිසක ඒක හීනයක් කියලා අපි දකින්නේ නැහැ. පින්නතුනි හිත පෙන්නන චිත්‍රපටිය බලාගෙන ඉන්න තමයි අපේ ස්වභාවය. අපිට තේරුම් ගන්න බෑ පින්නතුනි අපේ ගතියත් ඒකම තමයි. අද කයේ හැකියාවට හිත සීමා කරලා නිසා අපි දැකපු අහපු ඉන්ද්‍රියන්ගෙන් ගත්ත දේවල් කයට අනුව අපි මොලේ උපයෝගී කරගෙන සීමා සහිත අරමුණු ප්‍රමාණයක් හිත අරගන්නවා. ඒ නිසා අපිට පුළුවන් මේක යම් පාලනයකට නතු කරන්න අද දවසේ. හැබැයි පින්නතුනි මේක මේ ඉන්ද්‍රිය අකර්මණ්‍ය වුණාට පස්සේ මේක පාලනයෙන් තොරයි ඊට පස්සේ. හරියට හීන දකින්න වෙලාව වගේ. හීනය ඇතුලේ සිහිය උපදින්න බෑ වගේ අද දවසේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තේරෙන්නේ නැත්නම් ඒ තේරෙන කෙනාට වැඩිය අපි අප්‍රමාද වෙන්න ඕනේ නේ. කෙනෙක් තේරුම් ගත්තා නම් ටිකක් එයාට වඩා අප්‍රමාදී වෙන්න ඕනේ නොතේරුම් කෙනයි. Tamanට මොකක්වත්ම තේරෙන්නේ නැහැ. එහෙනම් ඒ ගැන අප්‍රමාදී වෙන්න ඕනේ. හිතන්න එපා සරලවම නිවන් දකින්න පුළුවන් කියලා. සරලව නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ. ඇයි? කෙලෙස් දුරු කරන්න නම් කෙලෙස් දුරු කරන්න පුළුවන් ඥාන දර්ශනයක් අනිවාර්යෙන් තියෙන්නම ඕනේ. සම්මා දිට්ඨිය තියෙන්නම ඕනේ. එහෙනම් සම්මා දිට්ඨිය නැතුව අපිට නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න වෙනවා. හිමි ක්‍රමයක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා ඔය ගැන අවබෝධය අවශ්‍යමයි. සමහර විට කෙනෙක් තර්ක විතර්ක කරන්න පුළුවන්. සුනීත සෝපාකල නිවන් දැක්කේ ඔය ඉගෙනගෙනද මොකක්වත් ඉගෙන ගත්තේ නැති අයනේ කියලා. පින්නතුනි සුනීත සෝපාකල නිවන් දැක්කට සත්‍යකට නිවන් දකින්න බැරි වුණා. සත්‍යක කියලා කියන්නේ මහා පඬිතේ වාදී ඒ කාලේ තිබුණ දේ ඉගෙන ගත්ත උපරිම පරතරයට ගියපු කෙනෙක්. එයාට නිවන් දකින්න බැරි වුණා. ඒ නිසා උගත් බව සහ ප්‍රඥාවන්ත බව කියන්නේ දෙකක්. සෝපාක හාමුදුරුවන්ගෙන් එක කියන්නේ මොකද්ද කියලා අහනකොට උත්තර දුන්නේ මොකක්ද? සියලු සත්වෝ ප්‍රත්‍යයෙන් යපිට කියලා සබ්බේ සත්ත ආහාරට්ටි ටික කියලා උත්තර දුන්නා. මුළු තුන් ලෝකෙම එකතු කරලා එක උත්තරයක් දුන්නේ. ඔක විස්තර කරන්න ගියොත් එහෙම දවසක් දෙකක් විස්තර කරන්න පුළුවන්. ඒක වචනේ. ඒකට ඒ තරම් ගැඹුරු උත්තරයක් දෙන්න තරම් ඒ අවුරුදු 7ක ඇඟ දිහා බලලා අපි කතා කළාට එතන නුවණ මොනතරම් මොහුකුරලා තිබ්බද? ඒ නිසා මේ ධර්මය අවබෝධ කළේ බොහොම ශීඝ්‍රව වහාම. ඉතින් අපි හිතනවා නම් එතන වයසයි අපේ වයසයි බලලා සෝපාක හාමුදුරු නිවන් දැක්කේ වදනගෙනද ඔච්චර දැනගන්න ඕනේ නැහැ කියනවා නම් ඒක සාධාරණ නෑ. එතන ඉන්ද්‍රිය බොහොම දියුණු වෙලා. ඒ ඉන්ද්‍රිය සසරෙදිත් බොහොම දියුණු කරලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපි ඉන්ද්‍රිය දියුණු කරගන්න ඕනේ. ප්‍රඥාව දවසින් දවස හරි වර්ධනය කරගන්න ඕනේ. දියුණු කරන සමාධිය නැති වෙලා යයි. හැබැයි වඩන ප්‍රඥාව කවදාවත් නැති වෙලා යන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරමක් මේ ප්‍රඥාව නුවණ වැඩෙන පැත්තට තමන්ගේ මනස මෙහෙවන්න ඒක තමන්ට යහපතක් කරගන්න ඒ තුල පුළුවන්කම ලැබේ. ඒ නිසා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න අද දවසේදී මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුන විශේෂ වැදගත් දවසක්. අසලපුරු පසළොස්වක පොහොය දවසේදී ඒ කවුරුත් අද සීල සමාදන් වස් ආරාධනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන මොහොත. එහෙනම් මේ සිද්ධ කරගත්ත සියලු කුසල ශක්තිය වගේම මේ වෙලාවේදී දැඩි අදිෂ්ඨානයක් තමන්ගේ හිතට ඇති කරගන්න මේ වස්සාන සමය තුළ අපි වෙනදාට වඩා වැඩි නැඹුරුවකින් කුසල ධර්මයන් වෙත යොමු වෙලා අපේ චිත්තසංතානය සකස් කරගන්නට අවශ්‍ය කටයුතු සිදු කරනවා කියලා කවුරුත් වැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ වගේම මේ සියලු ආකාරයෙන් සිදු කරගත්ත සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මා කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය මේ ස්ථාන අධිග්‍රහිතීෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් මෙත්තා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය මේ පින්වත් සෑම සියලු දෙනා නමින්ම මේ පරලෝකීය සියලුම ඥාතීන් සිතපත් කරගන්න සියලුම ඥාති වර්ගයාට මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ සියලුම ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියනවා.